ආයුබෝවන්. අදත් ඔබ මේ පැමිණලා සිටින රූපවාහිනී ජාතික පාසල කියන වැඩසටහන යටතේ අලුත් වැඩසටහනක් සමගින් එකතු වන්න. අද මෙතෙන්ට පැමිණලා ඉන්න මේ ළමයි වගේම රූපවාහිනී ඉදිරියේ ඉඳගෙන මේ බලන වැඩසටහන බලන සියලු දෙනාටම සුබෝදෑසනක් කියලා මම පටන් ගන්නවා. අද අපි බලමු මුලින්ම මෙන්න මේ ධාරා විද්‍යුත් ඒකකයෙන් පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයකදී ලැබුණු විභාගගත ප්‍රශ්නයකට පිළිතුරු සාකච්ඡා කරන්නේ කොහොමද කියලා. බලමු මොකද්ද මුලින්ම ප්‍රශ්නේ කියලා. මොකද අපි වැඩිපුර කාල වේලාව මිඩම් කරන්න අවශ්‍ය නැහැ. පුළුවන් තරම් බලමු මේ කාල සීමාව තුළින් උපරිම ප්‍රයෝජනයක් ලබා ගන්න. බලමු අපිට 2002 අවුරුද්දේ විභාගගත රචනා 4 වෙනි ප්‍රශ්නයේ විදිහට ලැබිලා තියෙන ප්‍රශ්නය මොකද්ද කියලා. මේක තමයි අද මම මුලින්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. බලන්න මොකද්ද මේ ප්‍රශ්نين අහලා තියෙන්නේ කියලා. S ප්‍රතිරෝධයක් A මිලිඇමීටරයක් සහ E බැටරියක් XY ලක්ෂ හරහා එක රූපයේ පෙන්වා ඇති පරිදි ශ්‍රේණිගතව සම්බන්ධ කර ඇත. මිලිඇමීටරයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය 25 ඕම් වන අතර එහි පූර්ණ පරිමාණ උත්ක්‍රමණයක් සඳහා 1 මිලිඇම්පියර් ධාරාවක් අවශ්‍ය වේ. මිලිඇමීටරයේ මුහුණත දෙක රූපයේ පෙන්වා ඇත. බලන්න මිලිඇමීටරයේ මුහුණත තමයි මෙන්න මේ දෙක රූපයේ පෙන්වලා තියෙන්නේ. බැටරියකට වෝල්ට් 10ක විදුලත් ගාමක බලය සහ නොගෙන හැකි අභ්‍යන්තර ප්‍රතිරෝධයක් ඇත. R යනු x සහ y අතර බාහිරින් සම්බන්ධ කරන ඕනෑම ප්‍රතිරෝධයක් වේ. I යනු මිලිඇමීටරය තුලින් ගලන ධාරාව වේ. බලන්න මේ සැකැස්ම. R කියලා ප්‍රතිරෝධයක් තියෙනවා. S කියලා ප්‍රතිරෝධයක් තියෙනවා. A කියන්නේ ඇමීටරය, I කියන්නේ පරිපථයේ ගලන ධාරාව. ඊට අමතරව අභ්‍යන්තර ප්‍රතිරෝධයෙන් නොගැනිය හැකි තරම් වන කෝෂයක් භාවිතා කරලා තියෙනවා. එතකොට මෙන්න මේ XY කියලා අග්‍ර දෙකක් දීලා තියෙනවා. බලන්න මේ XY අග්‍ර දෙකයි එක මේ R කියලා ප්‍රතිරෝධයක් බාහිර ප්‍රතිරෝධයක් සම්බන්ධ කරලා තියෙනවා. එතකොට මේ පරිපථයේ අපි බලන්න මුලින්ම අහන ප්‍රශ්නේ මොකක්ද කියලා. R සමානයි 0 වන විට මිලිමීටරයේ පූර්ණ පරිමාණ උත්ක්‍රමණයක් පෙන්වයි. මම මීට කලින් වැඩසටහන් වලදී පැහැදිලි කරලා දීලා තියෙනවා පූර්ණ පරිමාණ උත්ක්‍රමණයක් කියන්නේ මොකක්ද කියලා. පූර්ණ පරිමාණ උත්ක්‍රමණයක් කියන්නේ ඒ ඇමීටරය තුලින් උපරිම ධාරාවක් ගලන අවස්ථාවේදී. එහෙම නැත්නම් ඇමීටරයේ උපරිම පාඨාංකයක් පෙන්වන අවස්ථාවේ උපරිම උත්ක්‍රමණයක් පෙන්වන අවස්ථාවේදී ගලන ධාරාව. ඒකට පූර්ණ පරිමාණ උත්ක්‍රමණ අවස්ථාවේදී ගලන ධාරාව විදිහට ගන්න වෙන්නේ මෙතන R කියන ප්‍රතිරෝධය ශුන්‍ය වෙන අවස්ථාව. මෙතන අහන ප්‍රශ්නෙත් අහන්නේ R සමානයි 0 වන විට මිලිඇමීටරයේ පූර්ණ පරිමාණ උත්ක්‍රමණයක් පෙන්වයි. එතකොට අවස්ථාවේදී අපිට ධාරාව දීලා තියෙනවා I සමාන 1 මිලිඇම්පියර් කියලා. S ප්‍රතිරෝධයේ අගය සොයන්න. මොකද්ද මේ S ප්‍රතිරෝධය? S ප්‍රතිරෝධය කියන්නේ බලන්න මේ උඩ පැත්තේ තියෙන XY අග්‍ර වලට උඩ පැත්තෙන් තියෙන X කියලා ප්‍රතිරෝධයක්. මේ S ප්‍රතිරෝධයේ අගය හොයන්න කියලා තමයි අපිට කියන්නේ. කොහොමද මේ ප්‍රතිරෝධයේ අගය හොයන්නේ? මෙන්න මේක පරිපථයේ කෝෂයක් අඩංගු වෙලා තියෙනවා, ප්‍රතිරෝධ දෙකක් අඩංගු වෙලා තියෙනවා, අභ්‍යන්තර ප්‍රතිරෝධය ඕම් 25ක් වන ඇමීටරයක් භාවිතා කරලා තියෙනවා. මේ ඔක්කොම තියෙන්නේ ශ්‍රේණිගතව. ඒ නිසා අපිට පුළුවන් මෙන්න මේ පරිපථයට කර්චොෆ්ගේ දෙවන නියමය යොදන්න. එතකොට කර්චොෆ්ගේ දෙවන නියමය යෙදීමෙන් අපිට පුළුවන් සම්බන්ධතාවයක් ලබා ගන්න විදුත්ගාමක බලයන්ගේ වීජයික්‍ය ධාරා විභව වැස්මයන්ගේ ගුණිතයන් විභව වැස්ම වල ඓක්‍යයට සමානයි කියලා. එන දිශාවට තියෙන විභව වැස්මයන්ගේ ඓක්‍යයට සමානයි කියලා. එහෙනම් මෙතන කෝෂයේ විදුත්ගාමක බලය වෙන්නේ E I වතාවක් පරිපථයේ ගලන ධාරාව I කියලා සැලකුවොත් I වතාවක් 25 එකක් අනිත් එක I වතාවක් S. S කියන්නේ මෙතන ප්‍රතිරෝධයක්. එතකොට මෙන්න මේ දෙක විතරයි මෙතෙන්දී අඩංගු වෙන්නේ. ඒකට හේතුව තමයි මෙන්න මේ අවස්ථාවේදී මේ පරිපථයේ R කියන ප්‍රතිරෝධය ශුන්‍ය වීම. R ප්‍රතිරෝධය ශුන්‍ය වෙලා තියෙනවා. එතකොට S සහ ඇමීටරයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය පමණයි මෙතෙන්දී ශ්‍රේණිගතව පවතින. එතකොට E වල අගේ අපිට දීලා තියෙනවා E සමානයි 10යි වෝල්ට්. එතකොට මෙතන I කියන එක අපි වරහණක් දාලා පිටට ගත්තොත් I කියන එකේ අගේ දීලා තියෙනවා මිලිඇම්පියර් 1යි. ඒ කියන්නේ ඇම්පියර් වලින් ගත්තොත් 10 ඍණ 3යි 25 එකතු කිරීම S කියලා. එතකොට මෙතන සුළු කිරීම කරලා ගත්තොත් බලන්න මේ 10 ඍණ 3 අනිත් පැත්තට යනවා කියන්නේ 10 ධන 3ක් වෙනවා. කියන්නේ 10 වැඩි කිරීම
10 බෙදීමක් නෙන්නේ. බෙදීම ඍණ 3යි කියලා කියන්නේ වැඩි කිරීම 10 3යි. මෙතන මේ පැත්තේ 10 4ක්. එහෙම නැත්නම් 10 10ක් වෙනවා. සමානයි 25 ධන s. එහෙනම් මෙතන s වලට අගය ලැබෙනවා අපිට 9975යි ඕම් කියලා. බලන්න. s සඳහා ලැබෙන අගය මේක සරල ගැටලුවක්. බලන්න මේක චොෆ් නියමයේ යෙදීම තුලින් අපිට ක්ෂණිකව මේක සුළු කිරීම කරලා ගන්න පුළුවන් s වල අගය. ඊට පස්සේ මෙතෙන්දී අහන ඊළඟ ප්‍රශ්නේ තමයි xy අග්‍ර අතර එහෙම නැත්නම් මේ xy අග්‍ර දෙක ඔබ r සමාන බිඳුව අවස්ථාව ප්‍රායෝගිකව ලබා ගන්නේ කෙසේද? ප්‍රතිරෝධයක් බිඳුවක් වෙන විදිහට පරිපථයක ප්‍රතිරෝධය ශුන්‍ය වෙන විදිහට බිඳුව වෙන විදිහට ප්‍රායෝගිකව ලබා ගන්නේ කෙසේද කියලා අහනවා. එතකොට අපි කොහොමද ප්‍රතිරෝධය ශුන්‍ය කරන්නේ? ප්‍රතිරෝධය ශුන්‍ය කරන්න ක්‍රමය තමයි පරිපථයේ කිසියම් ඒ අග්‍ර දෙක ලුහුවත් කරනවා. මොකද මේ ලුහුවත් කරනවා කියන්නේ? ලුහුවත් කරනවා කියන්නේ සංයුත පරිපථ කරනවා. කියන්නේ අපි ප්‍රතිරෝධයක් නොමැති සන්නායකයක් මගින් මෙන්න මේ අග්‍ර දෙක සම්බන්ධ කරනවා. ඒක පැහැදිලිව ලියන්න ඕනේ. අපිට කියන්න බෑ ප්‍රතිරෝධය ශුන්‍ය වෙන ප්‍රතිරෝධයක් සම්බන්ධ කරන්න කියලා. මේ ප්‍රශ්නෙට පිළිතුර විදිහට ප්‍රතිරෝධය ශුන්‍ය වෙන ප්‍රතිරෝධය සම්බන්ධ කරන්න කියලා කිව්වොත් ලැබෙන්න තියෙන සම්පූර්ණ ලකුණු ලැබෙන්නේ නැහැ. මොකද ඒක ප්‍රායෝගිකව මේක ලියන ආකාරය බලාපොරොත්තු වෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම ලියන්න ඕන මෙන්න මේ අග්‍ර දෙක ප්‍රතිරෝධයක් නොමැති සන්නායකයක් මගින් සම්බන්ධ කිරීම. නැත්නම් මේ අග්‍ර දෙකට අදාළ සන්නායක දෙක සම්බන්ධ කිරීම මගින් අපිට ලුහුවත් කිරීම කරන්න පුළුවන්. අපි මේකට අපි කියන ෂෝට් සර්කිට් කරනවා කියලා ලුහුවත් කිරීම. ඒතර මෙන්න මේ අවස්ථාවේදී දැන් r සමාන බිඳුව කළා. ඒකට ඉහත පරිපතේ මේ පරිපතේ xy අග්‍ර ලුහුවත් කළාට පස්සේ r කියන එක බිඳුවයි. ඒතර මේ පරිපතේ උපරිම ධාරාවක් ගමන් කරනවා. ඒතර මෙන්න උපරිම ධාරාවක් ගමන් කරන අවස්ථාව නම් පූර්ණ පරිමාණ අවස්ථාව නම් මෙන්න මේ දෙක රූපේ මේක සටහන් කරලා පෙන්වන්න කියලා කියනවා. ඒතර මේ r සමානයි බිඳුව අවස්ථාව මෙන්න මේ තියෙන කොටු හතරෙන් මොන අවස්ථාවේද අපි දක්වන්න වෙන්නේ? මෙතන තියෙනවා කොටු හතරක්. බිඳුවට අදාළ තැනක් තියෙනවා. 0.5ට අදාළ තැනක් තියෙනවා ධාරාව. ඊට අමතරව 1 මිලි ඇම්පියර් කියන තැනට අදාළව කොටුවක් තියෙනවා. මෙන්න මේ අවස්ථා හතරෙන් කොතනද අපි මෙන්න මේ r සමානයි බිඳුව කියන එක ලකුණු කරන්න වෙන්නේ? r සමානයි බිඳුව වෙන්නේ පූර්ණ පරිමාණ උත්ක්‍රමන අවස්ථාවේදී නම් r සමානයි බිඳුව කියන එක ලකුණු කරන්න වෙන්නේ මිලි ඇම්පියර් 1ට අදාළ කොටුවේ. ඒක පැහැදිලි වෙන්න ඕනේ. ඒක තමයි පූර්ණ පරිමාණ අවස්ථාවේදී අගය වෙන්නේ. ඊට පස්සේ අහනවා එතන බිඳුව තමයි අපිට සටහන් කරන්න b කොටසෙන් r සමානයි අනන්තය. ඌට මිලිමීටරය හරහා ගලන ධාරාව I කොපමණද කියලා අහනවා. එතකොට මේ පරිපතේ r සමානයි අනන්තයයි. r ප්‍රතිරෝධය අනන්තයක් කියන එක වෙන අවස්ථාවක් නම් ඒ පරිපතය තුලින් ධාරාවක් ගලන්නේ නැහැ. එහෙනම් ඇමීටරේ පාඨාංකය කොච්චරද? බිඳුවයි. ඊට පස්සේ අහනවා මෙන්න මේ අනන්ත අවස්ථාවත් ලබා ගන්න කොහොමද කියලා. අපේ ප්‍රශ්නය අහන්නේ ඊළඟ අවස්ථාවේදී ඔබ r සමාන අනන්ත අවස්ථාව ප්‍රායෝගිකව ලබා ගන්නේ කෙසේද? අර මම කලින් කියපු වගේම තමයි r සමාන බිඳුව අවස්ථාවේදී අපි පරිපතේ ලුහුවත් කරනවා ප්‍රතිරෝධය නොගෙනිය හැකි සන්නායකයක් මගින්. ඒ වගේම r සමාන අනන්ත අවස්ථාවේදී අපිට කියන්න බෑ ප්‍රතිරෝධය අනන්ත වෙන ප්‍රතිරෝධයක් සම්බන්ධ කරන්න කියලා මෙතනදී. ඒක කරන්න ඕනේ ක්‍රමයේ ලියන්න ඕනේ. අපිට පුළුවන් මේ අග්‍ර දෙක විවෘත පරිපතව තබන්න. ඒතර ප්‍රතිරෝධය කොච්චරද? ඒ කියන්නේ වාතය හරහා අපි සාමාන්‍යයෙන් සලකන්නේ විද්‍යුතය ගමන් කරන්නේ නැහැ කියලා. එහෙනම් වාතය හරහා විද්‍යුතය ගමන් කරන්නේ නැත්නම් ප්‍රතිරෝධය අනන්තයි. ප්‍රතිරෝධය අනන්ත නම් අන්න r සමානයි අනන්ත අවස්ථාවට ඒ විදිහට ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතෙන්දී අපි කරන්න ඕනේ මෙන්න මේ x සහ y අග්‍ර දෙක විවෘත පරිපත කිරීම. විවෘත පරිපත කිරීමෙන් අපිට පුළුවන් මෙන්න මේ r සමාන අනන්ත අවස්ථාව ලබා ගන්න. එතකොට ඒකෙදිත් කියන මෙන්න මේ r සමාන අනන්ත අවස්ථාව මෙන්න මේ රූපේ ලකුණු කරන්න කියලා. මොකද මෙන්න මේ r සමානයි අනන්තය කියන අවස්ථාවට අදාළ කොටුව වෙන්නේ. දැන් මේකේ අර කලින් කොටු හතරක් වෙනවා. කොටු හතරෙන් එක කොටුවක් දැන් අපි සම්පූර්ණ කරා. පිරෙව්වා. එක කියන එකට අදාළ මිලි ඇම්පියර් එක කියන එකට අදාළ කොටුව පිරෙව්වා. දැන් ඊළඟට තියෙන්නේ අපිට r සමානයි අනන්ත අවස්ථාවට. r සමානයි බිඳුව අවස්ථාවේදී අපි පිරෙව්වා. අපිට තියෙන r සමානයි අනන්ත අවස්ථාව. r සමානයි අනන්තය කියනකොට ධාරාව කොච්චරද දැන්? බිඳුවයි. එහෙනම් ධාරා බිඳුව අවස්ථාවේදී තමයි r සමානයි අනන්තය කියන එක සලකනු කරන්න වෙන්නේ. ඒ තදාල කොටුවේ තමයි මේක සලකනු කරන්න වෙන්නේ. හරි. ඊළඟ ප්‍රශ්نين අපෙන් අහන්නේ මොකද්ද බලන්න. r කුමන අගයන් සඳහා
උත්ක්‍රමණය එහෙම නැත්නම් උත්ක්‍රමය මිලිමීටරයේ මගින් පෙන්눔 කරයිද පහතට දැක්කෙන මොන අගයන්වලද පූර්ණ පරිමාණ උත්ක්‍රමණයෙන් හරි අඩකදී r ගේ අගය කොච්චරද කියලා අහනවා. අපි කොහොමද මෙන්න මේ අඩක් අවස්ථාව ගණනය කිරීමකින් හොයන්නේ? පූර්ණ පරිමාණ උත්ක්‍රමණයෙන් හරි අඩක් වෙන අවස්ථාවේදී අපෙන් අහනවා මෙන්න මේ r ගේ අගය. අපිට මෙන්න මේ අවස්ථාවටත් අර කලින් වගේම යොදා ගන්න පුළුවන් කර්චොෆ්ගේ දෙවෙනි නියමයේ මේ පරිපතයට යෙදීමෙන්. අපේ පරිපතය වෙන්නේ එතකොට මෙතන ප්‍රතිරෝධය කිසියම් අගයක් වෙනවා. අපි R1 කියලා ගමු. මෙතන S කියලා ප්‍රතිරෝධය තියෙනවා. මෙතන X අග්‍රය. මෙතන Y අග්‍රය. මේ පැත්තේ කෝෂය සම්බන්ධ කරලා තියෙනවා. මේ පැත්තේ ඇමීටර එක තියෙනවා. එතකොට මේ පරිපතයට අපිට පුළුවන් කර්චොෆ්ගේ දෙවෙනි නියමයේ යොදන්න. මේ පරිපතය සඳහා කර්චොෆ්ගේ දෙවෙනි නියමයේ යෙදුවොත් අපිට වෙනවා මොකද කර්චොෆ්ගේ දෙවෙනි නියමයෙන් කියවෙන්නේ සංවෘත පරිපතයක සලකනු ලබන දිශාවක් ඔස්සේ විදුත්ගාමක බලයන්ගේ වීජයික්‍ය එම දිශාව ඔස්සේ වෙන විභව බැස්මියන්ගේ වීජයික්‍යයට සමාන වෙනවා කියලා. එහෙමනම් මෙන්න මෙතෙන්දී යෙදුවාම අපිට ලැබෙන ප්‍රකාශනයේ E සමානයි විදුත්ගාම බලය මෙතෙන්දී E වෙනවා. පරිපතයේ ගලන ධාරාව අපි I1 කියලා සලකමු. I1 වතාවක් මෙතන තියෙන ප්‍රතිරෝධයන් මොනවද? ඇමීටර අභ්‍යන්තර ප්‍රතිරෝධය 25යි. ඊට අමතරව අපි විචල් S කියලා ප්‍රතිරෝධය ගත්ත 9975යි. ඊට අමතරව මෙතන තියෙන මේ R කියලා අපි හොයන්න හදපු R1 කියන ප්‍රතිරෝධය. ඒතර මෙන්න මේ අගේ තමයි R1 කියන අගේ තමයි හොයාගන්නේ. ඒතර E වල අගේ අපි දන්නවා 10 වෝල්ට් කියලා දීලා තියෙනවා. I වල අගේ 10 ඍණ 3 මිලිඇම්පියර්. ඒ අවස්ථාවේ මෙතන කියන්නේ පූර්ණ පරිමාණ උත්ක්‍රමන අවස්ථාවෙන් අඩක් කියලා. පූර්ණ පරිමාණ උත්ක්‍රමන අවස්ථාවෙන් අඩක් නම් මෙතනින් මෙතනට අපිට යොදන්න වෙනවා භාගයක් කියලා. ඒ කියන්නේ කලින් මිලිඇම්පියර් 1යි මේ අවස්ථාවේදී මිලිඇම්පියර් 0.5 නැත්නම් අපි භාගයක් කියලා ගමු. වතාවක් මේ 25යි 9975 එකතු කරාම කීයද? 10යි 10 එකතු කිරීම R1. දැන් මේක මේ පැත්තට වැඩි කළාම දෙක අනිත් පැත්තට වැඩි කරාම 10 20ක් වෙනවා. 20 වතාවක් 10 තුන්වෙනි බලය. කීයද? 20 වැඩි කිරීම 1000යි කියන්නේ 20000යි. 20000යි මෙතන එතකොට ඉතුරු වෙන්නේ 10 20000 සමානයි මේ පැත්තේ 10 එකතු කිරීම R1. එතකොට R1 ගේ අගය මෙතනින් අපිට හොයාගන්න පුළුවන් R1 ගේ අගය කීයක් වෙනවද? R1 ගේ අගය 10000ක් වෙනවා. එහෙනම් මෙන්න බලන්න මේක පූර්ණ පරිමාණ උත්ක්‍රමන අවස්ථාවෙන් හරි අඩකදී තමයි මෙන්න මේ R1 සඳහා අගය 10000ක් කියන එක ලැබෙන්නේ. එහෙනම් අපි බලමු අර අපිට දීලා තියෙන මේ ඇමීටරේ කොතනද මෙන්න මේක සලකුණු කරන්න කියලා. මෙන්න මේ R සමානයි 10000යි ඕම් කියන අවස්ථාව මෙන්න මේ දැන් අපිට කොටු දෙකයි ඉතිරි වෙලා තියෙන්නේ. පූර්ණ පරිමාණයෙන් උත්ක්‍රමණය හරිය අඩක් වෙන අවස්ථාව සහ පූර්ණ පරිමාණ උත්ක්‍රමණයෙන් 4න් එකක් වෙන අවස්ථාව. එතන මෙන්න මේ අවස්ථා දෙකේ මොන අවස්ථාවේදද මෙන්න මේ R සමානයි 10000 යෝම් කියන එක මාක් කරන්න වෙන්නේ. මෙන්න මේ පූර්ණ පරිමාණ උත්ක්‍රමණයෙන් හරිය අඩක් වෙන අවස්ථාවේ. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ මැද තියෙන කොටුවේ R සමානයි 10000 ඕම් කියන එක සංකේතවත් කරන්න. ඊට පස්සේ කොටසදී අහන්නේ අපෙන් පූර්ණ පරිමාණ උත්ක්‍රමන අවස්ථාවෙන් 4න් එකක්. අපිට පුළුවන් මෙන්න මේ ක්‍රමේ භාවිතා කරලා අපිට මෙන්න I කියන එක දැන් අපි ගත්තේ මෙතනදී කලින් අවස්ථාවෙන් භාගයයි. දැන් අපිට පුළුවන් මේ අවස්ථාවේදී I කියන එක කලින් අවස්ථාවෙන් 4න් එකක් විතර ගන්න. නේද? එතකොට 10 සමානයි I වලට එන්නේ 10 ඍණ 3 බෙදීම 4යි. 10 සමානයි 10 ඍණ 3 බෙදීම 4 මේ පැත්තේ එනවා 25යි 9975 කියන 10000යි. ඒ අවස්ථාව අපි R2 කියලා සලකමු. එතකොට අගය මේක වැඩි කරාම මේ පැත්තේ 40ක් 40 10 3ක් කියන්නේ 40000යි. 40000න් 10000ක් ගියාම R2 වලට අපිට අගය ලැබෙනවා 30000ක්. එහෙම නැත්නම් 30000යි කිලෝ ඕම් කියලා. දැන් බලන්න මේක සලකනු කරන්නේ මෙන්න මේ රූපේ අපේ රූපේ මොන අවස්ථාවේදීද? අපිට දැන් ඉතිරි වෙලා තියෙන එක කොටුවයි නේද? පූර්ණ පරිමාණ උත්ක්‍රමණය 4න් එකක් කියන කොටුව විතරයි ඉතිරි වෙලා තියෙන්නේ. එහෙනම් අපිට ඒකට පුරවන්න වෙන්නේ මෙන්න මේ 4න් එක කියන කොටුවට. දැන් බලන්න අපේ මිලිමීටර් පරිමාණය 0.25 එහෙම නැත්නම් 1 මිලිඇම්පියර් ඒ විදිහට තමයි වැඩි වෙලා තියෙන්නේ. කිසියම් රටාවකට. එහෙම නැත්නම් රේඛීය වැඩිවීමක් තියෙනවා. දැන් අපි දන්නවා ඇමීටර එක එහෙම නැත්නම් ධාරාව සමග උත්ක්‍රමණය අනුරූපීව වැඩි වෙනවා. ඒක නිසා අපිට මිලිඇමීටරේ බිඳුවට අදාළව බිඳුවයි පූර්ණ පරිමාණ අවස්ථාව 0යි උත්ක්‍රමණය 0යි. ඒ වගේම මිලිඇම්පියර් එකට අදාළව පූර්ණ පරිමාණ උත්ක්‍රමන අවස්ථාවක් ලැබිලා තියෙනවා. එතකොට අර්ධයක් වෙන 0.5ක් වෙනකොට
ඒකෙන් භාගයක් උත්කමණයෙන් භාගයක් ඇවිල්ලා තියෙනවා. නමුත් බලන්න මේ ප්‍රතිරෝධය කියන එක. පූර්ණ පරිමාණ ඇමීටරේ පූර්ණ පරිමාණ උත්කමන අවස්ථාවේදී ප්‍රතිරෝධය 0යි. ඇමීටරේ පාඨාංකයේ 0ක් වෙන අවස්ථාවේදී ප්‍රතිරෝධය අනන්තයයි. භාගයක් වෙනකොට 10 10යි. එතකොට ඒකේ රේඛීය පරිමාණයක් ලැබිලාද? 0 10 10 හතර එකක් වෙනකොට 30000 අනන්තය. රේඛීය පරිමාණයක් තියෙනවද? නෑ. එහෙනම් ධාරාව මේ ධාරාවත් එක්ක උත්ක්‍රමණය කියන එක අනුලෝම සමානුපාතිකත්වයක් තිබුණට මෙන්න මේ ප්‍රතිරෝධය කියන එකත් එක්ක නැත්නම් මේ අපි මනින ප්‍රතිරෝධයත් එක්ක උත්ක්‍රමණයේ රේඛීය සම්බන්ධතාවයක් නැහැ. මෙන්න මේ කොටස සම්බන්ධ මේ ප්‍රශ්නෙම ඊළඟ අවස්ථාවේදී අපෙන් විමසනවා බලන්න. ඉහත එක රූපයේ පෙන්වා ඇති මිලියමීටර සහිත පරිපත කොටස එනම් XYට දකුණු පස ඇති පරිපත කොටස මිලියමීටර මුහුණතේ සලකුණු කර ඇති අනෙකුත් අගයන් සඳහන් ක්‍රමාංකනය කරගත්තේ නම් මෙම ඇටම නොදන්නා ප්‍රතිරෝධයක් මැන ගැනීම සඳහා භාවිතා කළ හැකිය. අපිට මේකෙන් පුළුවන් අපිට නොදන්න ප්‍රතිරෝධයක් හොයාගන්න. නේද? මුල් අවස්ථාවේදී ලුහුවත් කළා පරිපතේ අර S කියන ප්‍රතිරෝධයගේ හොයාගත්තා. ඊට පස්සේ එතෙන්ට නොදන්න ප්‍රතිරෝධය සම්බන්ධ කරලා ඊට අදාළ ධාරාවට අනුව අපිට පුළුවන් මෙන්න ප්‍රතිරෝධයගේ හොයාගන්න. ඒතර මේක ඒ ප්‍රශ්නයෙන් මේක කියනවා. ඊට පස්සේ නොදන්නා ප්‍රතිරෝධය x සහ y අග්‍රතට සම්බන්ධ කර ප්‍රතිරෝධයේ අගය ක්‍රමාංකනය කළ පරිමාණයෙන් කියවිය හැක. මෙම ඇටවුමට සුදුසු සම්මත නමක් යෝජනා කරන්න කියලා කියනවා. අපි මේකට සුදුසු විදියට යෝජනා කරන සම්මත නම මොකක්ද? ඇත්තට මේ අපි ඕම් මීටරයේ සිද්ධාන්තයම තමයි මේ ඉගෙන ගන්න. ඕම් මීටරය කියන එකේ සිද්ධාන්තය ඕකමයි. මොකද වෙන්නේ අපි සාමාන්‍ය යොදා ගන්න ගැලනෝමීටරයක් කෝෂයක් සහ විචල්්‍ය ප්‍රතිරෝධයක් සම්බන්ධ කර ගැනීමෙන් අපිට පුළුවන් වෙනවා මෙන්න මේ ඕම් මීටරය කියන එක සකස් කරගන්න. එහෙනම් ඕම් මීටරය ඒ ආකාරයෙන් සකස් කර ගැනීමම තමයි මේ ගැටලුවෙන් අපෙන් විමසලා තියෙන්නේ. එහෙනම් ඒක පියවර විදියට අපි ඕම් මීටරය සකස් කරගන්න ආකාරය මේ ගැටලුවේ පියවරෙන් පියවරට අහලා තියෙනවා. එහෙමනම් මේ ඇටෝමට සුදුසු සම්මත නම විදියට අපිට තීරණය කරන්න පුළුවන් ඕම් මීටරය කියලා. වෙන කිසිම උත්තරයක් වෙන කිසිම පිළිතුරක් මෙතෙන්ට නිවැරදි වෙන්නේ නැහැ. නිවැරදිම පිළිතුර වෙන්නේ ඕම් මීටරය පමණයි. හරි. ඊළඟට බලමු ඊළඟ කොටසෙන් අහලා තියෙන්නේ මොකද්ද කියලා. මිලියමීටරයේ පරිමාණය රේඛීයද රේඛීය නොවේද? මිලියමීටරයේ පරිමාණය රේඛීයද රේඛීය නොවේද කියලා අහන්න. දැන් මම ওই දෙක ගැන කිව්වා. මිලියමීටරයේ එකක් අපි ප්‍රතිරෝධය දැන් අපි කියවනේ ඕම් මීටරය කියලා නම කිව්වනේ. ඒතකොට ඕම් මීටරය කියන නම කියපු එකේ සහ මිලියමීටරයේ පරිමාණයන් දෙක ගැන තමයි දැන් කතා කරන්නේ. අපෙන් අහන මිලියමීටරයේ පරිමාණය රේඛීයද කියලා. බලන්න බිඳුවට අදාළ උත්ක්‍රමණය බිඳුවයි. මිලියැම්පියර් එකට අදාළව උත්ක්‍රමණය උපරිම අවස්ථාවක් තියෙනවා. එහෙම නැත්නම් මිලියැම්පියර් භාගයකට අදාළව උත්ක්‍රමණය භාගයක් වෙනවා. එහෙනම් මේක මොකද වෙලා තියෙන්නේ? උත්ක්‍රමණයට ධාරා අනුලෝම වශයෙන් සමානුපාතයයි. ඒ කියන්නේ මිලියමීටරයේ පරිමාණය රේඛීයයි. ඊට පස්සේ කොටසෙන් අහනවා ප්‍රතිරෝධය සඳහා මැනීම සඳහා ක්‍රමාංකනය කළ පරිමාණය රේඛීයද රේඛීය නොවේද කියලා අහනවා. අන්න බලන්න. ප්‍රතිරෝධය මැනීම සඳහා දැන් අපි ඇත්තටම හදාගත්තේ මේ ඕම් මීටරය කියන සැකැස්ම නම් ප්‍රතිරෝධය බිඳුවක් වෙන අවස්ථාවේදී පරිමුක්තමනයක් පෙන්වනවා. ප්‍රතිරෝධය අනන්ත වෙන අවස්ථාවේදී ශුන්‍ය පාඨාංකයක් පෙන්වනවා මිලියමීටරේ. මේක රේඛීය පරිමාණයක් වෙන්න නම් අනන්තයේ බෙදීම දෙකක් වෙන්න ඕනේ 0.5 මිලියම්පියර් පෙන්වන අවස්ථාවේදී. මෙන්න මේකේ මෙන්න මේ බලන්න මේ 0.5 කියන අවස්ථාවට අදාළව එහෙනම් එන්න ඕනේ මොකද්ද? අනන්තයේ බෙදීම දෙකක්. එහෙම අපිට සලකන්න පුළුවන් ඒ වගේව අර්ථ නිරූපණය වෙනවද? අනන්තයේ බෙදීම දෙකයි කියලා එකක් දන්නවද? අනන්තයේ බෙදීම දෙකයි කියන්නේ කීයද? ඒත් අනන්තයම. අනන්තයේ කිසියම් සංඛ්‍යාවකින් වැඩි කිරීමක්, නැත්නම් ගුණ කිරීමක්, බෙදීමක්, එකතු කිරීමක්, අඩු කිරීමක් කළොත් ඒත් අපිට ලැබෙන පිළිතුර වෙන්නේ අනන්තයමයි. එහෙමනම් මෙතන අනන්තයේ බෙදීම දෙකක් නෙමෙයි වෙලා තියෙන්නේ. එහෙම ආවත් අපිට මේක රේඛීය කියලා සලකන්න බෑ. එහෙනම් මෙන්න මේකේ ප්‍රතිරෝධයට අදාළ පරිමාණය මොකක්ද වෙලා තියෙන්නේ? ප්‍රතිරෝධය මැනීමට සකස් කළ ඇටෝමේ මේ පරිමාණය රේඛීය නැහැ. මිලියමීටරයේ පරිමාණය රේඛීය වුණාට ප්‍රතිරෝධය සඳහා භාවිතා කළ ක්‍රමාංකනය කළ පරිමාණය රේඛීය නොවේ කියලා තමයි අපිට දක්වන්න වෙන්නේ. බලන්න අවසාන කොටස. මේ ප්‍රශ්නේ අහනවා අවසාන කොටසෙන් R ප්‍රතිරෝධය ධාරාව සඳහා
සමග විචලනය දැක්වීම සඳහා සටහනක් දක්වන්න කියලා. අපි බලමු R කොහොමද මෙන්න මේ ප්‍රතිරෝධයත් එක්ක වෙනස් වෙන්නේ කියලා. R කොහොමද වෙනස් වෙලා තියෙන්නේ? බලන්න ධාරාව වැඩි වෙන්න ප්‍රතිරෝධය අඩු වෙලා ගිහිල්ලා ධාරාව එක්තරා අගයකදී ප්‍රතිරෝධය ශුන්‍ය වුණානේ. අර ඇමීටර සැකස්ම බලන්න. ධාරාව බිඳුවක් වෙන අවස්ථාවේ ප්‍රතිරෝධය අනන්තයයි. ධාරාව 1 මිලි ඇම්පියර් වෙන අවස්ථාවේදී ප්‍රතිරෝධය ශුන්‍යයි. එහෙමනම් අපි මෙන්න මේක මේ ප්‍රස්ථාරයේ දක්වන්න ඕන. එතකොට මේ ප්‍රස්ථාරයේ අපිට දක්වන්න වෙන්නේ අනිවාර්යෙන් I සමග R කියන එක වෙනස් වීම වෙන්නේ මේ පැත්තේ අනන්තයේදී තමයි ප්‍රතිරෝධය අනන්තයේදී තමයි ධාරා බිඳුවේදී ප්‍රතිරෝධය අනන්තයයි. ඒ වගේම ධාරාව 1 ඇම්පියර් වුණාම අපිට ඕන අගය දාන්නත් පුළුවන් මෙතන. අගය 1 මිලි ඇම්පියර කියලා. මිලි ඇම්පියර එකක් වෙන අවස්ථාවේදී ප්‍රතිරෝධය බිඳුවක් වෙලා තියෙනවා. පැහැදිලිද? ඔන්න ඒ වක්‍රය තමයි බලාපොරොත්තු වෙන්නේ. මෙතෙන්දී මේ වක්‍රය ස්පර්ශ නොවෙන්න ඇඳ නම් මෙතන කැපෙන්නේ නැති වෙන්න ඇඳ නම් නිවැරදි පිළිතුර විදියට ලකුණු ලැබෙන්නේ නැහැ. ඒතර ඔන්න මේ ප්‍රශ්නේ අපෙන් ප්‍රස්ථාරික පැත්තක් ගැන අහලා තියෙනවා. ඊට අමතරව පරීක්ෂණාත්මක තොරතුරු කිහිපයක් ගැන අහලා තියෙනවා. බලන්න මේ ප්‍රායෝගික පැත්තත් එක්ක මේ ව්‍යුහගත ප්‍රශ්නේ සම්බන්ධ කරලා තියෙන ආකාරය. එතකොට අපි මෙතෙන්දී අර සාමාන්‍ය පරීක්ෂණයකදී වගේ වාදය ගොඩනැගීමක් එහෙම කරන්න අවශ්‍ය නොවුනට ඒක ගැන විස්තර කියලා අපෙන් අහලා තියෙනවා මේක රේඛීයද රේඛීය වෙන්නේ නැද්ද? රේඛීය නම් කොහොමද ගන්න ඕනේ කියන මේ කොටස් විදියට මේ ප්‍රශ්නේ අහලා තියෙනවා. හරි. අපි ඊළඟට බලමු. දැන් අපි කතා කරේ ව්‍යුහගත ප්‍රශ්නයක්. අපි ඊළඟට බලමු 2002 අවුරුද්දෙම රචනා ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේ රචනා ප්‍රශ්නයට කොහොමද පිළිතුරු සපයන්නේ කියලා. බලන්න මේ ප්‍රශ්නේ කියවන්න. පහත දී 2002 අවුරුද්දේ පස්වෙනි ප්‍රශ්නේ A කොටස A හා B කියන කොටස් දෙකෙන් එකකට තමයි පිළිතුරු ලියන්න ඕනේ. එතකොට A කොටස අපි ගත්තොත් පහත දී ඇති පරිපතේ E නෝඩ් සම්මත කෝෂයට 1 වෝල්ට් විදුත්ගාමක බලයක් ඇත. අනෙක් කෝෂයේ නොදන්නා E විදුත්ගාමක බලයක් සහ R අභ්‍යන්තර ප්‍රතිරෝධයක් ඇත. Q යනු ප්‍රතිරෝධ පෙට්ටියකි. S යනු වෙනත් ප්‍රතිරෝධයක් වන අතර G යනු මැද බිඳු ගැල්වනෝමීටරයක් වේ. එහෙම තමයි ප්‍රශ්නේ දීලා තියෙන්නේ. අපේ මොකද්ද අහන්නේ? දැන් මෙන්න මේ x සහ y කියන අග්‍ර අතරට ප්‍රතිරෝධයක් සම්බන්ධ කරනවා කියලා කියනවා P කියලා. අපේ ඊළඟ ප්‍රශ්නේ කියනවා දැන් P නම් ප්‍රතිරෝධ පෙට්ටියක් xy අග්‍ර අතර බලන්න xy අග්‍ර තියෙන්නේ කොහෙද? xy අග්‍ර වලට P කියන ප්‍රතිරෝධ පෙට්ටියක් සම්බන්ධ කරනු ලැබේ. P අගය දීලා තියෙනවා 20යි ඕම් කියලා. තැබූ විට ගැලනෝමීටරයේ උත්ක්‍රමණය ගැලනෝමීටරේ මේ අවස්ථාවේදී උත්ක්‍රමණය ශුන්‍ය වෙනුවේ Q සමානයි 17 ඕම් විතරදී බව සොයා ගන්නා ලදී. එතකොට P වල අගය 20ක් වෙනකොට Q කියන එකේ අගය 17ක් වෙලා තියෙනවා. මේ අපිට දීලා තියෙන ප්‍රශ්නේ දත්ත. ඊළඟ අවස්ථාව කියනවා P වල අගය 40යි ඕම් වෙනකොට Q වල අගය එහෙම නැත්නම් අනිතර ප්‍රතිරෝධ පෙට්ටියගේ 35 ඕම් කියලා දීලා තියෙනවා. අපෙන් අහන්නේ මොකද්ද? කෝෂයේ විදුත්ගාමක බලය E සහ අභ්‍යන්තර ප්‍රතිරෝධය කියන එක හොයන්න. නොදන්න පද දෙකක් අහනවා. කෝෂයේ විදුත්ගාමක බලයත් අහනවා. ඊට අමතරව අහනවා අභ්‍යන්තර ප්‍රතිරෝධය. ඒක කොහොමද දැන් මෙන්න මේක තමයි පරිපතේ. ඉහළින් පරිපතයක් තියෙනවා පහළින් පරිපතයක් තියෙනවා. මේක ඇත්තටම අපි දන්නවා විභවමානයක්. විභවමානයක සන්තුලන අවස්ථාවක් ලබාගෙන තියෙනවා. ඒතර විභවමාන කම්බිය වෙනුවට මෙතන භාවිතා කරලා තියෙන ඇත්තටම XY කියන ප්‍රතිරෝධ පෙට්ටියක්. ඒතර ප්‍රතිරෝධ පෙට්ටියක ප්‍රතිරෝධය විචලනය කරන්න පුළුවන්. එතකොට බලන්න මේ විභවමානයකට අපි අනුරූප කරොත් එහෙම නැත්නම් මේකේ අපි විභවය කියන එක විභවාන්තරය සමාන කළොත් XY අග්‍රතර විභවාන්තරය සමාන කළොත් අපිට මේ පරිපතේ ඉහළ පුඩු එහෙම නැත්නම් ඉහළ සංයුත පරිපත කොටස ආශ්‍රයෙන් අපිට කර්චොෆ් නියම භාවිතා කරලා ලියන්න පුළුවන් ප්‍රකාශනයක්. අපි දන්න කර්චොෆ් නියමවල අපි කර්චොෆ්ගේ දෙවන නියමය දන්නවා. මොකද්ද? සංයුක්ත පරිපතයක සලකන ලබන දිශාවක් ඔස්සේ විදුත්ගාමක බලයන්ගේ Vg ඓක්‍ය
එම දිශාවට වන විභව බැස්මයන්ගේ වීජ ඓක්‍යයට සමාන වේ. දැන් අපි හිතමු මෙන්න මේ xy කියන අග්‍ර දෙක අතර p කියලා ප්‍රතිරෝධයක් සම්බන්ධ කරලා තියෙනවනේ. එතකොට මේ p ප්‍රතිරෝධයගේ පළවෙනි අවස්ථාවේදී 20 ඕම් කියලා දීලා තියෙනවා. එතකොට අපිට ගන්න පුළුවන් ප්‍රකාශනයක් මෙන්න මේ E කියන එක සමානයි I පරිපතයේ ඉහළ පරිපතයේ ගලන ධාරාව I නම් I වතාවක් P ප්‍රතිරෝධය P ධන Q ධන R. P කියන්නේ අර අලුතෙන් අපි XY අග්‍ර වලට සම්බන්ධ කරපු ප්‍රතිරෝධ පෙට්ටිය, Q කියන එක දීපු එක, R කියන්නේ කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය. එතන මේ දීලා තියෙන පරිපතේ XY අග්‍ර හරහා ධාරාව සැලකුවාම ඉහළ පරිපතයෙන් ඕක තමයි එන අගය. ඊට පස්සේ අපි මේ විභවාන්තරය එහෙම නැත්නම් මේකම වෙන්න ඕන පහළ පරිපතයේත් මේ තුලින් ගලන ධාරාව. එහෙමනම් අපිට මෙන්න පහළ පරිපතයේ සැලකලා අපිට පුළුවන් ප්‍රකාශනයක් ලියන්න. එතන තියෙන කෝෂයේ විදුත්ගාම බලය වෙන E නෝඩ්. E නෝඩ් සමාන එතනත් I වතාවක්. එතන එන්නේ I වතාවක්. මේ පරිපතේ එතන සලකන්නේ වෙන්නේ I වතාවක් P කියලා. මොකද පහළ පරිපතය තුලින් අපි ධාරාවක් ගලන්නේ නැහැ කියලා සැලකුවාම කෝෂයේ විදුත්ගාමක බලය සමාන වෙනවා. මේ පරිපතේ පහළ මේ අපිට දීලා තියෙන පරිපතේ ගැලනෝමීටර ශුන්‍ය අවස්ථාව කියලා කියන්නේ පහළ පරිපතේ E නෝඩ් කියන කෝෂය අඩංගු පරිපතේ ධාරාවක් ගලන්නේ නැහැ කියන එක. පරිපතයක ධාරාවක් ගලන්නේ නැත්නම් කෝෂයේ අග්‍රතර විභවාන්තරය එහෙම නැත්නම් කෝෂයේ විදුත්ගාමක බලය කියන එක අනිවාර්යෙන් සමාන වෙනවා ප්‍රතිරෝධයේ අග්‍රතර විභවාන්තරයට. මොකද ප්‍රතිරෝධයේ අග්‍රතර විභවාන්තරයට සමානයි මෙතන කෝෂයේ අග්‍රතර විභවාන්තරය. එහෙනම් E නෝඩ් කියන එක සමානයි අපිට ගන්න පුළුවන් XY අග්‍රතර දෙන ප්‍රතිරෝධයේ අග්‍රතර විභවාන්තරයට. I වතාවක් P වෙනවා. ඒතර අවස්ථා දෙකේ අපිට ලැබුණු ප්‍රකාශන දෙක තමයි E සමානයි I වතාවක් P ධන Q ධන R. ඊළඟ අවස්ථාවේ E නෝඩ් සමානයි I වතාවක් P. මේ අවස්ථා දෙක 1 සහ 2 කියලා ගත්තොත් අපිට පුළුවන් මෙන්න මේ 1 සහ 2 සමීකරණ දෙක බෙදීමෙන් ලබා ගන්න E බෙදීම E නෝඩ් සමානයි I කියන එක කැපිලා යනවා P ධන Q ධන R කියන එක. බෙදීම P කියලා. එතකොට මෙන්න මේකේ දැන් අපිට P කියන P අගය දීලා තියෙනවා. P අගය කීයද? 20යි. Q වල අගය 17යි. අපි දන්නේ නැහැ R සහ E නෝඩ් වල අගයත් අපි දන්නවා 1යි කියලා. එතකොට අපිට ලැබෙන ප්‍රකාශනය වෙන්නේ E බෙදීම E නෝඩ් සමානයි P ධන Q ධන R වල E දන්නේ නැහැ. E නෝඩ් කියන්නේ 1යි. P වල අගය 20යි. Q වල අගය 17යි. R දන්නේ නැහැ. ආයේ P වල අගය 20යි. එහෙනම් අතනින් අපිට ලබා ගන්න පුළුවන් ප්‍රකාශනය E බෙදීම 1 සමානයි P කියන්නේ 20 ධන 17 ධන R බෙදීම 20යි. එතනින් එනවා 20යි E සමානයි 37 එකතු කිරීම R. ඕක අපි ඒ කියලා ප්‍රකාශනයක් ගමු. ඕක තමයි මේ අවස්ථාවේ ලැබෙන ප්‍රකාශනය වෙන්නේ. 20යි E සමානයි 37 ධන R. ඔය ආකාරයෙන් අපිට අවස්ථා දෙකක් දීලා තියෙනවා. එකක් තමයි P වලගේ 20 වෙනකොට Q වලගේ 17යි. ඊළඟ අවස්ථාවේ P වලගේ 40ක් වෙනකොට Q වලගේ 35ක් දීලා තියෙනවා. මෙන්න මේ අවස්ථාව Q වල දෙවෙනි අවස්ථාවටත් P Q වලට ආදේශ කරන්න පුළුවන්. එතකොට එතනින් එනවා E බෙදීම මෙතන අගේ 1යි 40 එකතු කිරීම 35 එකතු කිරීම R බෙදීම 40. එතනින් එනවා 40යි E සමානයි 75 එකතු කිරීම R. ඕක අපි D කියලා ගමු. දැන් බලන්න මෙන්න මේ අපිට ලැබිලා තියෙන සරල සමීකරණ දෙකක්. 40යි E සමානයි 75 එකතු කිරීම R. අනිත් එක තමයි 20යි E සමානයි 37 එකතු කිරීම R. මෙන්න මේ සරල සමීකරණ, ඒ කියන්නේ සමගාමී සමීකරණ දෙකක් තියෙන්නේ. මෙන්න මේ දෙක බෙදීමෙන් සහ සුළු කිරීමෙන් අපිට පුළුවන් මෙන්න මේ E සහ R වල අගයන් ලබා ගන්න. මේක සුළු කරලා ගන්න දෙවෙනි සමීකරණය පළවෙනි සමීකරණය නැත්නම් B සමීකරණය A සමීකරණයෙන් බෙදලා ගත්තට පස්සේ අපිට ලැබෙනවා E වලට අගය R වලට අගය ලැබෙනවා 1යි ඕම් කියලා. E වල අගය ලැබෙනවා 1.9යි වොට් කියලා. බලන්න අපිට ලැබුණා අර සමගාමී සමීකරණ දෙක විසඳීමෙන් E සහ R වල අගයන්. පැහැදිලිද? දැන් අපිට දීලා තියෙන ප්‍රශ්නේ පළවෙනි කොටස අපි හමාර කළා. දැන් බලමු අපේ ඊළඟ කොටස මොකක්ද කියලා. දැන් P ප්‍රතිරෝධ පෙට්ටියේ වෙනුවට හරස්කඩ වර්ගඵලය 3/10 වර්ගමීටර වූ සහ දිග 10 සෙන්ටිමීටර වූ නික්‍රෝම් කම්බියක දෙකලවර
x සහ y අතරට සම්බන්ධ කරනු ලැබේ. මෙහිදී ගැලනෝමීටරයේ උත්ක්‍රමණය ශුන්‍ය වනුයේ q සමානයි 53ක් වන විටය. නික්‍රෝම් වල ප්‍රතිරෝධකතාවය සොයන්න කියලා කියනවා. දැන් මේ අවස්ථාවේ දැන් අපි E කියන එක දන්නවා. E නෝට් වලගේ දන්නවා. දැන් මෙතන P ප්‍රතිරෝධ පෙට්ටියේ වෙනුවට අපිට කියනවා භාවිතා කරනවා කියලා ප්‍රතිරෝධ කම්බියක්. අපිට මුලින්ම පුළුවන් මේ ප්‍රතිරෝධ කම්බියේ ප්‍රතිරෝධය හොයාගන්න. ඊට පස්සේ අපි දන්නවා R සමානයි ρ L බෙදීම A කියලා ප්‍රකාශනයක් තියෙනවා. ඒ අසුරින් මේක දිග දීලා තියෙනවා. හරස්කඩ ශේෂ්ඨඵලය දීලා තියෙනවා. ඒ අනුව ප්‍රතිරෝධකතාවය නිර්ණය කරගන්න පුළුවන්. බලමු අපි මේ ඉහළ අපි යොදාගත්ත සමීකරණයටම ආදේශ කිරීමෙන් කොහොමද මෙන්න මේ ප්‍රතිරෝධ කම්බියේ ප්‍රතිරෝධකතාවය හොයන්නේ කියලා. E බෙදීම E නෝට් සමානයි P ධන Q ධන R බෙදීම P නිසා E කියන එක අපි හොයාගත්ත 1.9. E කියන එකේ අගේ 1යි. P කියන්නේ මෙතෙන්දි අපි අගේ දන්නේ නැහැ. Q කියන එක අපිට දෙනවා අගේ 53ක් කියලා. Q කියන එක අගේ 53යි. අභ්‍යන්තර ප්‍රතිරෝධ R වල අගේ හොයාගත්ත අගේ 1යි කියලා. බෙදීම P. මෙන්න මේ ප්‍රකාශනය සුළු කරාම මෙතන 1.9ක් එනවා. මේ පැත්තේ අඩු කිරීම සමානයි P එකතු කිරීම 54. මේ පැත්ත P ගෙන් වැඩි කරාම 1.9යි P වලින් මේක සුළු කරලා ගත්තට පස්සේ P සඳහා පිළිතුර ලැබෙනවා ඔයගලන්ට 60 ඕම් කියලා අගයක්. සුළු කරලා ගන්න. බලන්න 1.9යි P ගෙන් P අඩු කරාම 0.9යි P 0.9යි P සමානයි 54යි P සමානයි 54 බෙදීම 0.9 60 ඕම් කියලා අපිට පිළිතුර ලබා ගන්න පුළුවන්. දැන් P නෙමෙයි අපෙන් අහන්නේ මේ අවස්ථාවේ. P කියන්නේ අර අග්‍රතර සම්බන්ධ කරන ප්‍රතිරෝධ කම්බියේ ප්‍රතිරෝධය. ඒකේ අපිට දිග දීලා තියෙනවා. ඊට අමතරව හරස්කඩ ශේෂ්ඨඵලය දීලා තියෙනවා. එහෙනම් අපිට අවශ්‍ය වෙන්නේ සොයා ගන්න ප්‍රතිරෝධකතාවය. ප්‍රතිරෝධකතාවය හොයාගන්න සමීකරණය මම දැන් කිව්වා. R සමානයි ρ L බෙදීම A. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ සමීකරණය භාවිතා කරලා R සමානයි ρ L යට A නම් අපිට උක්ත කරගන්න වෙන්නේ මොකද්ද ρ කියන්නේ R A බෙදීම L. ඉතින් R වලගේ දන්නවා අපි අගේ 60යි A වලගේ දීලා තියෙනවා කීයද 3 වැඩි කිරීම 10 ඍණ 7යි L වලගේ 10යි සෙන්ටිමීටර කියන්නේ 10 ඍණ 1යි මීටර විදිහට සලකන්න පුළුවන්. මෙන්න මේගේ අපිට පුළුවන් ලබා ගන්න ρ වලගේ 1.8 වරක් 10 ඍණ 4යි ඕම් මීටර කියලා අපිට ρ වලගේ ලැබෙනවා. මෙන්න මේක තමයි නික්‍රෝම් කම්බියේ ප්‍රතිරෝධකතාවය වෙන්නේ. ඊළඟට අහනවා නික්‍රෝම් කම්බිය හරහා ගලන ධාරාවද සොයන්න. ඒතර දැන් ගලන ධාරාව කොහොමද හොයාගන්න වෙන්නේ? අපි දන්නවා I සමානයි E බෙදී E නෝට් බෙදීම R නේ. දැන් අපෙන් අහන්නේ අර කලින්ම අපි ලබාගත්ත ප්‍රකාශනෙ. මෙන්න මේ ප්‍රකාශනය. මුලින්ම අපි ලබා ගත්තා මෙන්න මේ ප්‍රකාශනය. E නෝට් සමානයි IP. මෙන්න මේ E නෝට් සමානයි IP කියන මෙන්න මේ E නෝට් සමානයි IP කියන සමීකරණේ දැන් අපි P වලගේ දන්නවා. E නෝට් වලගේ දන්නවා. එහෙනම් අපිට පුළුවන් ගලන ධාරාව I කියන එක හොයාගන්න. E නෝට් කියන්නේ 1යි. P කියන්නේ මෙතන දියාව 60යි යෝ. එක බෙදීම 60යි කියන්නේ අපිට උත්තරේ ලැබෙනවා 0.017යි ඇම්පියර් එහෙම නැත්නම් මිලි ඇම්පියර් 17ක් කියලා ඒ පිළිතුර ලැබෙනවා. මෙන්න මේ නික්‍රෝම් කම්බිය ගලන ධාරාව. බලන්න ඊළඟ කොටස මොකක්ද කියලා. S ප්‍රතිරෝධ කම්බියක් තිබීමේ අවශ්‍යතාවය කුමක්ද? S සඳහා භාවිතා කරන උපකරණය කුමක්ද? බලන්න මොකද මේ S කියන එක කොහෙද තිබුණේ? මතක් කරන්න. S කියන්නේ මෙන්න මේ E නෝට් කියන කෝෂය ළඟ තිබුණු පරිපත කොටසක්. මොකද මේ S කියන එක සඳහා අපි භාවිතා කරන්නේ? ඇයි S කියන එක භාවිතා කරන්නේ? මෙන්න මේ S කියන ප්‍රතිරෝධයක් අපි ඇත්තටම භාවිතා කරන්න හේතුව තමයි ගැලනෝමීටරේ සහ මෙන්න මේ සම්මත කෝෂයේ ආරක්ෂාවට. ගැලනෝමීටරේ සහ සම්මත කෝෂයේ ආරක්ෂාවට තමයි මෙන්න මේ S කියන එක භාවිතා කරන්නේ. මොකද්ද බලන්න මෙන්න මේ S කියන එක සඳහා අපිට ලැබෙන පරිපත කොටස වෙන්නේ. ඒතර කොහොමද මේක ඊළඟ අපෙන් අහනවා පරිපත කොටස කුමක්ද? උපකරණය කුමක්ද? ඒක කොහොමද මේ සන්තුලන අවස්ථාව නැත්නම් ශුන්‍ය උත්ක්‍රමණය ලබා ගන්න භාවිතා කරන්න කියලා තමයි අහන්නේ. කොහොමද අපි මේකට දෙන පිළිතුර වෙන්නේ? S ඇයි භාවිතා කිරීමේ අවශ්‍යතාවය?
අවශ්‍යතාවය තමයි ඒකට පිළිතුර වෙන්නේ ගැලනෝමීටරයේ සහ සම්මත කෝෂයේ ආරක්ෂාවට. ඒ කියන්නේ සම්මත කෝෂය හරහා එහෙම නැත්නම් ගැලනෝමීටරය හරහා විශාල ධාරාවක් ගලා යාම වළක්වාලන්න තමයි මෙන්න මේ S කියන පරිපත කොටස එහෙම නැත්නම් ප්‍රතිරෝධයත් සහිත අඩංගු පරිපත කොටස භාවිතා කිරීමේ හේතුව. ඒක අපිට මෙන්න මේ වගේ රූප සතහනකින් දක්වන්න පුළුවන්. බලන්න මෙන්න මේ S කියන පරිපත කොටස තමයි මෙන්න මේ ආරක්ෂක ප්‍රතිරෝධයක් සහ ඒ අඩංගු කොටසෙන් සම්බන්ධ කරලා තියෙන්නේ. එතන තියෙනවා ස්විචයක්. බලන්න ප්‍රතිරෝධයට ඉහළින් තියෙන ස්විචයක්. S කියන ප්‍රතිරෝධය තියෙන එතන තමයි. ඒතකොට මේක අපෙන් අහන මෙන්න මේක තමයි අපි සම්බන්ධ කරන උපකරණ කොටස වෙන්නේ. ඊට පස්සේ අහනවා කොහොමද මේකේ ක්‍රියාවලිය වෙන්නේ කියලා. කොහොමද මේකෙන් අපි ලබාගන්නේ මේ ගැලනෝමීටරය සහ සම්මත කෝෂයේ ආරක්ෂාවට කොහොමද මේක අපි දායක කරගන්නේ කියන එක තමයි ඒගොල්ලෝ අහන්නේ. මුලින්ම මෙන්න මේ පරිපත කොටස අඩංගු එහෙම නැත්නම් මේ ස්විචයේ අඩංගු මේ ප්‍රතිරෝධය මේ ස්විචේ විවෘත කරලා ගැලනෝමීටරය කියන්නේ සන්තුලන අවස්ථාවට. අපි සාමාන්‍යයෙන් මේක විභවමානයකදී තමයි භාවිතා කරන්නේ බොහෝ දුරට. ඒක නිසා තමයි විභවමාන කම්බි කියලා තියෙන්නේ. අපි සන්තුලන අවස්ථාවට ආසන්න අවස්ථාවක් ලබා ගන්න. මුලින්ම කරන්නේ ස්විචය විවෘතව තබලා ප්‍රතිරෝධය හරහා තමයි එතකොට ධාරාව ගලන්නේ. එතකොට ප්‍රතිරෝධයේ ලොකු වගයක් වීම තුලින් ගලන ධාරාව අඩු වෙනවා. ස්විචය විවෘතව තබලා අපිට පුළුවන් ගැලනෝමීටරයේ සන්තුලන අවස්ථාව හෝ ඊට ආසන්නම අවස්ථාවක් ලබා ගන්න. සන්තුලන අවස්ථාවට ආසන්න අවස්ථාවක් කියලා කියන්නේ එතකොට ගැලනෝමීටරය තුලින් ගලන ධාරාව අඩු වෙනවා. ඒ කියන්නේ පරිපතයේ ගලන ධාරාව අඩු වෙනවා. එහෙම නම් කෝෂයෙන් අදිනවා කියලා අපි කියනවා සමහරලාට. ඒ කියන්නේ හිතා කෝෂයෙන් ලබා ගන්නවා කියන ධාරාව අඩු වෙනවා. එතකොට කෝෂ ආරක්ෂා වෙනවා. එතකොට වැඩි ධාරාවක් ලබා ගන්න නැත්නම් කෝෂ ආරක්ෂා වෙනවා. ඒ කියන්නේ අඩු ධාරාවක් ලැබෙන විදිහට තමයි මෙන්න මේ වැඩි ප්‍රතිරෝධයක් හරහා අපි ලබා ගන්න. ඉතින් මුලින්ම ස්විචය විවෘත කරලා ගැලනෝමීටරයේ සන්තුලන අවස්ථාව හෝ ඊට ආසන්නම අවස්ථාවක් ලබා ගන්න. පසුව ස්විචය වහනවා. ස්විචය වැහුවාම මොකද වෙන්නේ මේ ගලන ධාරාව ගලන්නේ ප්‍රතිරෝධය හරහා ගලන්නේ නැහැ. මොකද අපිට පාරවල් දෙකක් තියෙනවා කියලා හිතන්නකෝ. මේ පාරවල් දෙකක් තියෙන එකක බාධක ගොඩක් වැඩි. අනිත් පාරේ හරි සුමට පාරක්. හරි පහසුවෙන් ගමන් කරන්න පුළුවන්. අපි මොකද්ද මේ දෙකෙන් තෝරගන්නේ? මේ දෙකෙන් අපි ඇත්තටම අපි තෝරගන්නේ මේ පහසුවෙන් ගමන් කරන්න පුළුවන් පාරනේ. ඒ කියන්නේ බාධක අඩු පාර. එවනම් මේ බාධක ගොඩක් තියෙන තැනින් නොගෙහින් අපි කරන්නේ මේ බාධක අඩු තැනින් යනවා. ඒ කියන්නේ මෙතන ලුහුවත් කරලා තියෙනවා. ස්විච් එක වහනවා කියන්නේ පරිපතේ ලුහුවත් වෙලා මේ පාරෙන් තමයි ධාරාව ගලන්නේ. මෙන්න මේ ස්විච් එක වහලා ඊළඟ අවස්ථාවේ නියම සම්තුලන අවස්ථාව ලබා ගන්න පුළුවන්. අන්න ඒක තමයි මෙන්න මේ පරිපතේ ගැලනෝමීටරය ආරක්ෂාවට මෙන්න මේ පරිපත කොටස භාවිතා කරන ආකාරය විදියට අපිට පිළිතුරු ලබා දෙන්න වෙන්නේ. හරි. එතකොට මේ ප්‍රශ්නේ අහන්නේ සන්තුලන අවස්ථාව එහෙම නැත්නම් ශුන්‍ය උත්ක්‍රමය නිවරදිව ලබා ගැනීම සඳහා S භාවිතා කරනු ලබන්නේ කෙසේද කියලා අහන්නේ. අපිට පිළිතුර සටහන් කරන්න වෙන්නේ ඉහත සැකස්මේ ස්විචය විවෘතව තබා සන්තුලන අවස්ථාවට ආසන්න සන්තුලන අවස්ථාව හෝ ඊට ආසන්න අවස්ථාවක් ලබා ගැනීම පසුව ස්විචය වසා නිවැරදි සන්තුලන අවස්ථාව ලබා ගැනීම. ඒ තුලින් අපිට පුළුවන් ගැලනෝමීටරය ආරක්ෂා කරගන්නත් පුළුවන්. කෝෂය තුලින් වැඩි ධාරාවක් ගමන් කරන එක වළක්වගෙන කෝෂය ආරක්ෂා කර ගැනීමත් කරන්න පුළුවන්. එතකොට මේ ප්‍රශ්නේ මෙන්න මේ ආකාරයෙන් තමයි නිමාවටපත් වෙන්නේ. එතකොට මෙන්න මේ ආකාරයෙන් දැන් අපි අද කතා කළා ව්‍යුහගත ප්‍රශ්නයක්. ඒ වගේම රචනා ප්‍රශ්නයක් අපි කතා කළා. දැන් මෙතකොට මේ ප්‍රශ්නය තුලින් මට අවසාන කොටසේ තව දෙයක් කියන්න අමතක වුණා. ඒ තමයි ශුන්‍ය උත්ක්‍රමණය. සන්තුලන අවස්ථාව එහෙම නැත්නම් ශුන්‍ය උත්ක්‍රමණය. ඇයි මේ ශුන්‍ය උත්ක්‍රමණය කියලා කියන්නේ? අපිට අපි හිතමු මැද බිඳු ගැලනෝමීටරයක් තමයි මෙතෙන්දි භාවිතා කරන්නේ. ඇයි මැද බිඳු ගැලනෝමීටරයක් භාවිතා කරා නම් උත්ක්‍රමණය ශුන්‍ය වෙන අවස්ථාව කියලා කිව්වේ නැත්තේ? එතන විශේෂත්වයක් තියෙනවා. උත්ක්‍රමණය ශුන්‍ය වෙන අවස්ථාව සහ ශුන්‍ය උත්ක්‍රමණයක් කියන්නේ අවස්ථා දෙකක්. සමහර ගැලනෝමීටරයක මොන හරි මූලාංක දෝෂයක් තියෙන්න පුළුවන්.
මූලාංක දෝෂයේ කිසියම් අගයක් තියෙන්න පුළුවන්. එතකොට මේ පාඨාංකයක් ලබා ගන්න කලින් ගැලනෝමීටරේ උත්ක්‍රමණයක් කිසියම් අගයක් පෙන්නුම් කළා නම් ඒකෙන් අපි සන්තුලන අවස්ථාව ලබා ගන්න ගියාම ශුන්‍ය උත්ක්‍රමණයක් දෙනවා කියන්නේ ඇත්තටම ගත්තොත් මේ පරිපථයේ කිසියම් ධාරා කොටසක් ගමන් කරනවා. එහෙනම් ඒ අවස්ථාවේදී වෙන්න ඕනේ පෙර තිබුණු අවස්ථාවට අදාළ උත්ක්‍රමණය ලබා දෙන්න. එහෙම නැත්නම් පෙර තිබුණු අපි හිතමු පරිපථයට සම්බන්ධ කරන්න කලින් ගැලනෝමීටරේ මිලි ඇම්පියර් 0.5ක අගයක් පෙන්눔 කරනවා කියලා. එතකොට මේක සන්තුලන අවස්ථාවේදී අපි ශුන්‍ය කියන එක එහෙම නැත්නම් බිඳුවට සන්තුලනය කරොත් වැරද්දක් වෙන්නේ. එහෙනම් හරි අගය වෙන්නේ මොකද්ද? හරි අගය වෙන්න නම් අර 0.5 මිලි ඇම්පියර් කියන තැනටම මෙන්න මේ සන්තුලනය කිරීම සිද්ධ කරන්න ඕනේ. එතකොට වෙන්නේ උත්ක්‍රමණය අතින් ගත්තොත් උත්ක්‍රමණය ශුන්‍යයි. ඒකයි කියන්නේ ගැලනෝමීටරේ සන්තුලන අවස්ථාව විදියට ශුන්‍ය උත්ක්‍රමණ අවස්ථාවක් විදියට සලකන්නේ. ඒ ඇරෙන්න උත්ක්‍රමණය ශුන්‍ය වන ගැලනෝමීටරේ 100%ක් නිවැරදි නම් උත්ක්‍රමණය ශුන්‍ය වන අවස්ථාව සන්තුලන අවස්ථාව විදියට සලකන්න පුළුවන්. උත්ක්‍රමණය ශුන්‍ය වන අවස්ථාව නෙවෙයි පාඨාංකයේ ශුන්‍ය වන අවස්ථාව සන්තුලන අවස්ථාව විදියට සලකන්න පුළුවන්. අපි භාවිතා කරන ගැලනෝමීටරේ කුමක් වුවත් ඒකේ උත්ක්‍රමණය ශුන්‍ය නම් අපිට පුළුවන් කියන්න සන්තුලන අවස්ථාව කියලා. එහෙනම් සන්තුලන අවස්ථාව විදිහට ලබා ගන්න වෙන්නේ උත්ක්‍රමණය ශුන්‍ය වන අවස්ථාව පමණයි. පාඨාංකයේ ශුන්‍ය අවස්ථාවට වෙනකන් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ තුලින් අපිට පුළුවන් දෝෂ සහිත ගැලනෝමීටරයක් පවා අපේ පරීක්ෂණය සඳහා දායක කරගන්න. හරි. ඒත් සමගින් අදට අපි කතා කරා ව්‍යුහගත ප්‍රශ්නයක් කතා කරා. ඒ වගේම රචනා ප්‍රශ්නයක් කතා කරා. මේ හා සම්බන්ධව දැන් අපිට මේ ඔයගොල්ලන්ට පුළුවන් වෙන්න ඕනේ. පුළුවන් තරම් මේ අභ්‍යාසවල යෙදිලා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වලට අදාළ ප්‍රශ්නයන්ට පිළිතුරු සැපයීම තුළින් ඔයගොල්ලන්ගේ දැනුම තව තවත් වර්ධනය කරගන්න. විභාගයට හොඳින් මුහුණ දෙන්න හැකියාව ලබා ගන්න. එහෙමනම් කරන්න තියෙන්නේ මොකක්ද දන්නවද? මේ විභාග ප්‍රශ්න පත්‍රයක්. එහෙම නැත්නම් පසුගිය ප්‍රශ්නයක් අරගෙන මේකට පිළිතුරු සපයද්දී අනිවාර්යෙන් ඕගොල්ලෝ කාලය වෙන් කරගෙන ඒකට පිළිතුරු සපයන්න ඕනේ. මොකද අපි හිතනවා දැන් අපි මුලින් මේ ප්‍රශ්නට උත්තර ලියනකොට හරි අවශ්‍ය නැහැ මේක අපි මේ ටික දන්නවා සමහර අය උත්තරේ ලියන්නේ නැහැ. පිළිතුර ලියලා අපි හුරු වෙන්නේ නැහැ. ලියලා හුරු වෙන්නේ නැත්නම් අපි විභාගයටම ගිහලා මේක මට ලියන්න පුළුවන් කියලා හිතාගෙන යන්නේ. නමුත් අපි දන්නේ නැහැ මේ ප්‍රශ්නෙට පිළිතුර ලියන්න කොච්චර කාලයක් යනවද කියන එක. ඒක නිසා පුළුවන් තරම් අභ්‍යාසවල යෙදෙන්න. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වලට ගැටළු වලට උත්තර ලියන්න. ඒ තුලින් ඕගොල්ලන්ට පුළුවන් තව තවත් දැනුම වර්ධනය කරගෙන හොඳ ප්‍රතිඵලයකට ළඟා වෙන්න. ඒත් සමගම මම අදට නියමිත වැඩසටහන මම නිමාවටපත් කරනවා. මේ අවස්ථාවට පැමිණි මේ ළමයි සියලු දෙනාටමත් මේ වැඩසටහන සම්පාදනය කරපු සියලු දෙනාටමත් ස්තුතිවන්ත වෙනවා. මේ තුලින් ඔය සියලු දෙනාම මේ නරඹන සියලු දෙනාමත් උපරිම ප්‍රතිඵලයකට යන්න මේක හේතුවක් වේවි කියලා මම සියලු දෙනාටම සුබ ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් ආයිබෝන්